හරිනම් ඔයාලා දන්නවා මේ වෙනකොට අසම්පූර්ණ සටහන් සම්බන්ධව වීඩියෝ 4ක් ඉදිරිපත් කරලා තියෙනවා. අපි ඉදිරිපත් කරපු 4 වෙනි වීඩියෝ තුලින් සාකච්ඡා කරලා අවසන් වුණා ඔයාලගේ නිබන්ධනයේ පිටු අංක 8 තෙක් තිබුණු සියලුම අභ්‍යාසයන් ටික. අපි මේ 5 වෙනි වීඩියෝ තුලින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ඔයාලගේ නිබන්ධනයේ පිටු අංක 9 තියෙන අභ්‍යාස අංක 1. එතකොට ඔයාලගේ නිබන්ධනයේ දිහා බැලුවොත් ඉදිරි පිටු කිහිපෙම පිටු අංක 9න් පස්සේ තියෙන ඉදිරි පිටු කිහිපෙම තිබෙන්නේ අභ්‍යාස. ඒ අභ්‍යාස අතරින් මුල් අභ්‍යාස 7 මම මෙවැනි වීඩියෝ කිහිපයක් තුළින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. අවසාන වශයෙන් ඉදිරිපත් කරලා තියෙන අභ්‍යාසය ඔබ තනියම ගෙදර ඉඳන් විසඳන්න උත්සාහ කරන්න. ප්‍රධාන වශයෙන්ම මේ අභ්‍යාසාන්ත 1 විසඳන්න කලින් ඔබට කිව යුතු දෙයක් තියෙනවා. මම මේ අභ්‍යාසයන් විසඳනවත් එක්කම ඔබත් අනිවාර්යයෙන්ම ඔබගේ පොතේ මේ අභ්‍යාසයන් මාත් එක්කම විසඳන්න ඕනේ. ඒක ඔබ කළ යුතුම දෙයක්. ඔබ මේ වීඩියෝව බලාගෙන ඉඳලා නැත්නම් මම බෝඩ් එකේ ගණන් හදන දිහා බලාගෙන ඉඳලා තේරුමක් නැහැ. ඔබට ගණිත ගැටළු විසඳීමේ හැකියාව ලබා ගන්න නම් ඔබ මාත් සමග බෝඩ් එකේ විසඳන ගැටළු විසඳන්නම ඕනේ. එතකොට තමයි ඔබට ගැටළු විසඳීමේ හැකියාවක් නැත්නම් දැනුමක් එන්නේ. ඔබට මොකක් හරි දෙයක් තේරෙන්නේ නැත්නම් ඔයාලා වීඩියෝව පොඩ්ඩක් රිවයින්ඩ් කරලා නැවත වරක් බලලා තේරුම් ගන්න. නැත්නම් ඔබට පගින් ඒ සම්බන්ධව අහන්න උනත් පුළුවන්. හරි. ඒ ටික හොඳට මතක තියාගන්න ළමයි. එහෙනම් ඔබ සෝදානම් වෙන්න දැන් අභ්‍යාස අංක 1 මාත් එක්ක විසඳන්න. බලන්න ගැටලුවදී. ගැටලුවේ දීලා තියෙනවා විස්තරයක් මුලින්ම. බලමු මේ විස්තරය. ගුණසීන සිල්ලර වෙළඳසලක් පවත්වාගෙන යයි. ඔහුගේ ගෙනුම් සහායක විසින් නිසි පරිදි ගෙනුම් තැබීමක් සිදු කර නොමැති අතර ළමයි තාමත්ම වැදගත්. ගෙනුම් සහායක විසින් නිසි පරිදි ගෙනුම් තැබීමක් සිදු කර නොමැති අතර අන්ඩර්ලයින් කරන්න ළමයි. නිසි පරිදි ගෙනුම් තැබීමක් සිදු කර නොමැති අතර වෙනකම් පසුව පහත තොරතුරු අනාවරණය කරගෙන ඇත කියලා දීලා තියෙනවා. හරි. එහෙනම් මේ ගුණසේනගේ සිල්ලර වෙළඳසැලේ වැඩ කරන ගිණුම් සහායක නිසි පරිදි ගිණුම් තැබීමක් කරලා නැතිලු. එහෙනම් ඔබට ඉතාමත්ම පැහැදිලි නිසි පරිදි ගිණුම් තැබීමක් කරලා නැහැ කියන්නේ මේ ගුණසේනගේ ව්‍යාපාරය තබා තියෙන්නේ මොන සටහනද? අසම්පූර්ණ සටහන. ගිණුම් තැබීම නිසි පරිදි කරලා නැහැ කියන්නේ ඔබට ඉඟියක් වෙනවා මේ ගුණසේනගේ ව්‍යාපාරය තබා තිබෙන්නේ අසම්පූර්ණ සටහන් කියලා. හරි. බලන්න ගැටලුවේ මොනවද ඉල්ලන්නේ කියලා. දෙදා අවශ්‍ය වන්නේ 2019-10-31 අවසන් වර්ෂය තුළදී ව්‍යාපාරය උපයන ලද ලාභය කොපමණද? 2019-10-31 අවසන් වර්ෂය දිනේ වැදගත්. බලන්න දිනේ
2019 අවසන් වර්ෂය මම ටයිම් ලයින් එක දාලා ඔබට පැහැදිලි කරන්නම්. 2019 අවසන් වර්ෂය කියන්නේ ගෙවුම් වර්ෂය නම් අවසන් වෙන්න ඕනේ 2019 ගෙවුම් වර්ෂය පටන් ගන්න ඕනේ නැත්නම් ආරම්භ වෙන්න ඕන 2019 ඔබට ඒක ඉතාම පැහැදිලි. මම ටයිම් ලයින් එක දාලා මම එක පෙන්නනවා. එහෙනම් අපෙන් ඉල්ලන්නේ මෙන්න මේ 2019 ඉඳන් 12:31 වෙනකම් 2019 12:31 වෙනකම් ඒ කියන්නේ 2019 අවුරුද්දේ ව්‍යාපාරයේ උපයන ලද ලාභය හොවල්පා. හරි. බලන්න දීලා තියෙන්නේ මොනවද කියලා මුලින්ම අපිට දීලා තියෙනවා බලන්න වගුවක් විදිහට. වගුවේ තීරු තුනක් තියෙනවා. බලන්න පළවෙනියට විස්තරය තීරුව පළවෙනි තීරුව. දෙවෙනි තීරුව දීලා තියෙනවා 2019 12:31 රුපියල් අගයන් වලින් දීලා තියෙනවා. 12:31 කියන්නේ අවුරුද්ද අන්තිම 2019 12:31 කියන්නේ අවුරුද්ද අන්තිම දවස දීලා තියෙන්නේ මුලින්ම. ඊට පස්සේ දීලා තියෙනවා 2019 1 දෙවනුව. ඒ කියන්නේ අවුරුද්ද මුල දවස. එහෙනම් දින දීලා තියෙන විදිහ ඉතාමත්ම වැදගත් තමයි. 12:31 මුලින්ම දීලා තියෙනවා. කියන්නේ අවුරුද්ද අන්තිම දවස මුලින්. අන්තිමටම දීලා තියෙන්නේ අවුරුද්ද ආරම්භක දවස. ළමයි හොඳට මතක තියාගන්න අසම්පූර්ණ සටහන් ගැටලු විසඳනකොට සහ අපිට ඉදිරියේදී විවිධ ආකාරයේ ගැටලු හම් වෙනවා. එවැනි ගැටලු විසඳනකොට දින දෙන ප්‍රසිද්ධම විදිහක් තමයි මේ දීලා තියෙන්නේ. මුලින්ම දෙන්නේ අවුරුද්ද අන්තිම ශීර්ෂ අගය. ඊට පස්සේ දෙනවා අවුරුද්ද මුල අගය. ඒ නිසා ඔබ අනිවාර්යයෙන්ම අසම්පූර්ණ සටහන් ගැටලු විසඳනකොට සහ ඒ වගේ විවිධ අභ්‍යාස විසඳනකොට මේක බලන්න ඕනේ. දින දීලා තියෙන විදිය ඔබ අනිවාර්යයෙන්ම සැලකිලිමත් විය යුතුමයි. දින දීලා තියෙන්නේ අවසන් දිනේද මුලින් දීලා තියෙන්නේ මුල දිනේද මුලින් දීලා තියෙන්නේ. ඒක හොඳට බලන්න. හරි. බලන්න විස්තරයේ තීරු ඉඩම් සහ ගොඩනැගිලි. ඔයාලා දන්නවා වත්කමක්. එතකොට ඉඩම් සහ ගොඩනැගිලි වල 12:31 ශේෂය මුලින් දීලා තියෙනවා 1 ශේෂය දෙවෙනියට දීලා තියෙනවා. එතකොට වත්කම් ශේෂය. වත්කම් ශේෂය අවුරුද්ද මුල සහ අවසන් ඉඩම් සහ ගොඩනැගිලි ශේෂ දෙනවා. ලීබඩු සහ උපකරණ ඒ කියන්නේ වත්කම. ඒකෙත් ඒ විදිහටම අවුරුද්ද අවසන් ශේෂය දෙනවා. අවුරුද්ද මුල ශේෂයක් නැහැ කියලා කියනවා. ඊට පස්සේ වෙළඳ ලැබිය යුතු එකක් වත්කම. මම දිගටම මම කියාගෙන යනවා. ඊට පස්සේ වෙළඳ ගෙවිය යුතු ඔබ දන්නවා වගකීමක් තොගය වත්කමක් උපචිත විදුලිය ඔබ දන්නවා වගකීමක් කලින් ගෙවූ ගෙවල් වලින් වත්කමක් බැංකු ණය වගකීමක් ලද විකුණුම් අත්තිකාරම් දැන් මතක් කරගන්න වත්කමත් වගකීමක් ලද විකුණුම් අත්තිකාරම් කියන්නේ ළමයි හොඳට මතක තියාගන්න කලින් ලද ආදායම කලින් ලද ආදායම කලින් ලද ආදායම අයත් වෙන්නේ වගකීම් යටතේ. ඒක නිසා හොඳට මතක තියාගන්න ලද විකුණුම් අත්තිකාරම් කියන්නේ කලින් ලද ආදායම කියන්නේ වගකීම. එහෙනම් ලද විකුණුම් අත්තිකාරම් කියන්නේ වගකීම. මුදල් වත්කම. ඊට පස්සේ දීලා තියෙනවා ගුණසේන විසින් මාසිකව රුපියල් 2000 බැගින් මුදල් ගැනීම සිදු කර ඇති අතර ළමයි ඉතාමත් වැදගත් මාසිකව කියන වචනය. ඒක නිසා අන්වය කරන්න මාසිකව. එහෙනම් මාසික 2000 අපි ගිණුම් කියන්නේ අවුරුද්දකට නම් ඒක කීයෙන් වැඩි වෙන්න ඕනද? 12කින් වැඩි වෙන්න ඕන. අමතර ප්‍රාග්ධනය ලෙස 60000ක් ව්‍යාපාරයට යොදවන ලද. right. දීලා තියෙන විස්තරච්චර.
අපෙන් අහන්නේ මොකක්ද? ලාභය හෝ අලාභය 2019 අවුරුද්දේ. කොහොමද ගන්නෙ? ලාභය අලාභය? ඔයාලට මතක ඇති කිසියම් ව්‍යාපාරයක කාල පරිච්ඡේදයක් තුළ උපයන ලද ලාභය හෝ අලාභය වන්න පුළුවන් ප්‍රධානතම ප්‍රවේශයන් දෙකක් තියෙනවා. ඉගෙන ගන්න සමීකරණයේදී ඔයාලා ඉගෙනගෙන තියෙනවා. අයිමත් කියනවා කිසියම් ව්‍යාපාරයක යම් කිසි කාල පරිච්ඡේදයක් තුළ උපයන ලද ලාභය හෝ අලාභය සොයන්න ප්‍රධානතම ප්‍රවේශයන් දෙකක් තියෙනවා. පළවෙනි ප්‍රවේශය තමයි ලාභය සමානයි කාල පරිච්ඡේදය තුළ උපයන ලද මුළු ආදායම් වලින් අඩු කරන්න ඕන කාල පරිච්ඡේදය තුළ දරන ලද මුළු වියදම් ටික. සරලව කියනවා නම් කාල පරිච්ඡේදය තුළ උපයන ලද මුළු ආදායම් වලින් අඩු කරන්න ඕන කාල පරිච්ඡේදය තුළ දරන ලද මුළු වියදම් ටික. දෙවෙනි ක්‍රමය තමයි ඔයාලට හරි ප්‍රසිද්ධයි මේක ඔයාලට හරි පුරුදු ලාභය හරනේ ලාභය සමානයි කොහොම ලාභ සමීකරණය ලාභ සමීකරණය මම ලාභ සමීකරණය මේ විදිහට වචන වලින් කියන්නේ මම සංකේත ඇසුරින් කියන්න ඔයාලට මතක් වෙන්නත් එක්ක ලාභ සමීකරණය කොහොමද යන්නේ ලාභ සමීකරණය කොහොමද ලියන්නේ ඔයාලට මතක ඇති අවසන් දිනට ප්‍රාර්ථනය හෙවත් අවසන් දිනට ශුද්ධවත්කම් වලින් අවසන් දිනට ප්‍රාර්ථනය හෙවත් අවසන් දිනට ශුද්ධවත්කම් වලින් අපි අවසන් දිනට ප්‍රාර්ථනය හෙවත් ශුද්ධවත්කම් වල සංකේතවත් කරන්නේ Na2 එහෙනම් Na2 කිව්වේ අවසන් දිනට ප්‍රාර්ථනය හෙවත් අවසන් දිනට ශුද්ධවත්කම් ඒකෙන් අඩු කරන්න ඕන ආරම්භක දිනට ප්‍රාර්ථනය හෙවත් ශුද්ධවත්කම් ආරම්භක දිනට ප්‍රාර්ථනය හෙවත් ශුද්ධවත්කම් අපි සංකේතවත් කරනවා Na1 කියලා. එහෙනම් මුලින්ම කරේ අවසන් දිනට ප්‍රාර්ථනය හෙවත් ශුද්ධවත්කම් වලින් ආරම්භක දිනට ප්‍රාර්ථනය හෙවත් ශුද්ධවත්කම් අඩු කරලා එකතු කරන්න ඕනේ ළමයි මොකක්ද? අයිතිකරු විසින් සිදු කරන ගැනීලි වලට අපි සංකේතය දාන්නේ D drawings නිසා ඉංග්‍රීසියේ ගැනීලි වලට කියන්නේ drawings ඒක නිසා D them එහෙනම් ගැනීලි එකතු කරලා තව දුරටත් අයිතිකරු අතිරේක ප්‍රාර්ථනයක් කියලොත් අතිරේක ප්‍රාර්ථනයේ ඉංග්‍රීසියෙන් කියන්නේ additional capital AC කියලා කියනවා අතිරේක ප්‍රාර්ථනයක් තියනවා නම් අපි අද කරන්නේ ඔන්න ලාභ සමීකරණය. එහෙනම් බලමු අපි ඉස්සෙල්ලාම මේ ප්‍රවේශ දෙකෙන් මොකක් හරි ප්‍රවේශයක් යොදාගෙන ගුණසේනගේ ව්‍යාපාරයේ ලාභය හොලාභය වන්න පුළුවන්ද කියලා. බලන්න පළවෙනි ප්‍රවේශය යොදා ගන්න පුළුවන්ද කියලා. මුළු ආදායම් වෙන මුළු වියදම්. ඔයාලා ගැටලුව කියුවා ඔයාලට මතක ඇති ගැටලුව තුළ කිසිදු ආදායම් අයිතමයක් තියනවද? කිසිදු වියදම් අයිතමයක් තියනවද? බලලා මට කියන්න. තිබුණාද? ආදායම් වියදම් ගැන කිසිම සඳහනක් නැහැ. එහෙනම් ආදායම් වියදම් ගැන කිසිම සඳහනක් තිබුණ නැති නිසා අපිට පළවෙනි ප්‍රවේශය ලාභය හොයන්න යොදා ගන්න පුළුවන් පළවෙනි ප්‍රවේශය ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඒ හේතුව ගැටලුව තුළ කිසිම ආදායම් වියදම් පිළිබඳ විස්තරයක් නැහැ. ඒක නිසා මම පළවෙනි ප්‍රවේශය ඉවත් කරනවා. පළවෙනි ප්‍රවේශය
බලන්න දෙවෙනි ප්‍රවේශය. ඒ කියන්නේ ලාභ සමීකරණ. ලාභ සමීකරණ ක්‍රමේ නම් ඔයාලට මතක ඇති ගැටලුවේ තිබ්බා. ගැටලුවේ තිබ්බනේ. D අතිරේක ප්‍රාග්ධනයේ තිබ්බනේ. එහෙනම් ලාභ සමීකරණ ක්‍රමේ ගැටලුව විසඳන්න පුළුවන්. ඉතාලම දැනුමත්ව තියෙන්නේ මේ දෙක විතරයි. ගැටලුව සහ අතිරේක ප්‍රාග්ධනය ඡේදෙ තිබ්බනේ ළම. අවසන් දිනට ප්‍රාග්ධනය ආරම්භක දිනට ප්‍රාග්ධනයේ තිබ්බද ගැටලුවේ? එහෙම දෙයක් නම් තිබ්බේ නැහැ. හැබැයි ඔයාලට මතක ඇති 12:31 ඒ කියන්නේ අවසන් දිනේට සහ 1:1 ඒ කියන්නේ ආරම්භක දිනට අදාළ මොනවද දීලා තිබ්බද? වත්කම් සහ වගකීම් ටික දීලා තිබ්බා. එහෙනම් ආරම්භක සහ අවසන් දිනට අදාළ වත්කම් සහ වගකීම් වල අගයන් දීලා තිබ්බා. මට කියන්න ප්‍රාර්ථනා හොයාගන්න පුළුවන්. ඔයාලට මතක ඇති කිසියම් ගැටලුවක් තුළ ප්‍රාර්ථනා දීලා නැත්නම් අපිට ප්‍රාර්ථනා කරන්න පුළුවන් මොකක් ඇසුරෙන් වත්කම් සහ වගකීම් ටික දාලා තත්ත්ව විස්තරයක් ඇසුර. එහෙනම් ආරම්භක සහ අවසන් දිනට අදාළ වත්කම් සහ වගකීම් ටික වෙන වෙනම දීලා තිබුණු නිසා තත්ත්ව විස්තරයන් දෙකට වෙන වෙනම වත්කම් සහ වගකීම් අගයන් ටික දාලා තත්ත්ව විස්තරයන් දෙක ඇසුරින් අවසන් දිනට ප්‍රාග්ධනය සහ ආරම්භක දිනට ප්‍රාග්ධනය සොයා ගන්න පුළුවන්. ඔයාලට මතකයි නේද? ඒක නිසා තත්ත්ව විස්තරය ගැන මතක ඇති. තත්ත්ව විස්තරයේ උදාහරණ පැත්තේ දාන්න මොනවද? ප්‍රාර්ථනය වෙන දවසේ අදාළ පවතින වත්කම් වල අගයන්. තත්ත්ව විස්තරයේ වම් පැත්තේ දාන්නේ ප්‍රාර්ථනය අගය. ඒ වගේම ප්‍රාර්ථනය නෙගටිව් විදියට නම් ප්‍රාර්ථනය සේන දිනට පැවති වත්කම් වල අගයන්. එහෙනම් මේ දිනයන් දෙකට අදාළ තත්ත්ව විස්තරයේ වාර්තා කරන්න ඕන වත්කම් සහ වගකීම් වල අගයන් දීලා තියෙන නිසා තත්ත්ව විස්තර දෙකක් අවසන් දිනට සහ ආරම්භක දිනට රෝල් කරලා මේ දිනයන් දෙකට අදාළව අපිට ප්‍රාර්ථනා හොයාගන්න පුළුවන්. අපිට තත්ත්ව විස්තර දෙකක් එකපාර වෙන වෙනම රෝල් කරන්න ඕනේ නැහැ. ඒකට පොඩි කෙටි ක්‍රමයක් තියෙනවා. අපි ඒ ක්‍රමයට යමු පස්සේ. එහෙනම් මේ ගුණසේනගේ ව්‍යාපාරය ඔබට ඉතාමත්ම පැහැදිලි. ලාභය හොයන්න වෙන්නේ ඒ කියන්නේ 2019 අවුරුද්දේ ලාභය හොයන්න වෙන්නේ මොන සූත්‍රයෙන්ද? දෙවෙනියට ඉදිරිපත් කරපු ලාභ සමීකරණ ප්‍රවේශය. එහෙනම් අපි ලාභ සමීකරණ ප්‍රවේශයේ ඔස්සේ ලාභය හොයන්න පටන් ගමු. එහෙනම් අපි ආරම්භක සහ අවසාන දිනට ප්‍රාර්ථනය හොයාගන්න. ආරම්භක දිනට සහ අවසාන දිනට ප්‍රාර්ථනය හොයන්න. මොකක්ද රෝල් කරගන්නේ? තත්ත්ව විස්තර දෙකක්. තත්ත්ව විස්තර දෙකක් රෝල් කරගන්න. නෑ. මම දැන් කිව්වා තත්ත්ව විස්තර දෙකක් ඕනේ. චුටි කෙටි ක්‍රමයක් පාවිච්චි කරන්න. එකම ආකෘතියක තත්ත්ව විස්තර දෙකේම තොරතුරු දාන්න. මාත් එක්කම රෝල් කරගමු ළමයි. තත්ත්ව විස්තර දෙකක් අවශ්‍ය නෑ. කාලය නාස්ති වෙනවා. අපි ටිකක් පොතේ දිගටම රෝල් කරන්න. රෝල් කළා ළමයි මේක දෙකට බෙදා ගන්න. හරි? දෙකට බෙදා ගන්න. මම මෙන්න මේ ආකෘතිය පාවිච්චි කරනවා. බලන්න දෙකට බෙදාගෙන තත්ත්ව විස්තරේ වම් පැත්ත මේ පැත්ත
තත්ත්ව විස්තරේ දකුණු පැත්ත මේ පැත්ත කියලා නම් හඳුනා ගන්න. වම් පැත්තේ මම රෝල් දෙකක් දාන ගන්නවා ළමයි. මොකද හේතුව ආරම්භක සහ අවසන් දෙකට අගයන් ගන්න. දකුණු පැත්තේ මේ විදිහටම මම දා ගන්නවා දෙකට මේ විදිහට අගයන් ලියන්න මම දානවා. මේ ළමයි තත්ත්ව විස්තරය. තත්ත්ව විස්තර දෙකක් ගෙවුවේ නැහැ දින දෙකට. ආරම්භක සහ අවසන් දෙක වෙන වෙනම තත්ත්ව විස්තර දෙකක් මම රෝල් කරේ නෑ. එකම ආකෘතියක් වලින් මම දැන් ගන්න හදන්න යන්නේ. බලා ගන්න තත්ත්ව විස්තරයේ වම් පැත්ත මේ පැත්ත දකුණු පැත්ත අර පැත්ත. තත්ත්ව විස්තරයේ වම් පැත්තේ මුලින්ම දා ගන්නවා ළමයි 2019 1 මම 1 කියලා දානවා. මෙතන 12යි 20. අයිමත් 1 පැවති වත්කම් ටික මෙතන ලියනවා. 12යි 31 පැවති වත්කම් ටික. මේකෙත් 1 පවතින වගකීම් සහ ප්‍රාර්ථනයන් මේ විදිහට දා ගන්නවා. 1 දින පැවතින 12යි 31 දින පවතින වගකීම් සහ ප්‍රාර්ථනයන් මේ විදිහට දා ගන්නවා. ඒක නිසා අපිට ගැටලු දෙකේම අපිට හොයාගන්න ඕන මේ අවස්ථා දෙකේදී අපිට හොයාගන්න ඕන ප්‍රාර්ථන 1 ප්‍රාර්ථනය හොයාගන්න ඕන. ඒ වගේම 12යි 31 ඒ කියන්නේ අවසන් දින ප්‍රාර්ථනය හොයාගන්න. NA1 NA2 හරි. අපි දැන් හොඳට සීකල්පනාව ඇතුළ අපි දාගමු වත්කම් සහ වගකීම් ටික. මම ඊටාත්ම කෙටියෙන් කියනවා මේක විස්තරාත්මක අවශ්‍ය වෙන්නේ නැහැ. ඊටාත්ම කෙටි කරලා මම ලියනවා. බලන්න ඉඩම් සහ ගොඩනැගිලි දින ඊටාත්ම වැදගත්. ඉඩම් සහ ගොඩනැගිලි කියන්නේ වත්කම. ඒක නිසා වත්කමක් විදිහට තත්ත්ව විස්තරේ දකුණු පැත්තේ ලියන්න ඕන. ඉඩම් ගොඩනැගිලි. ඔන්න මම කෙටි කරා. ඔබත් ලියන්නේ ඊගෝ ඉඩම් ගොඩනැගිලි. ළමයි දින පටලව ගන්න එපා. 1 කීයද? 1 තීරණය දාන්නේ 225. අපි ගන්න දවස් වලින් හදමු. ඉඩම් සහ ගොඩනැගිලි 225. දොළහයි 31 කිව්වේ ඉඩම් සහ ගොඩනැගිලි 205. ඒතර ඔබට තේරෙනවා තත්ත්ව විස්තර දෙකක් ලියදී ඉන්නවට වඩා ඒ කියන්නේ තත්ත්ව විස්තර දෙකක් වෙන වෙනම ගන්නවට වඩා ඔබට ඉතාමත් ලේසියෙන් මෙවැනි ආකෘතියක් පාවිච්චි කරන්න. ලේබඩු සහ උපකරණ. ඔබ දන්නවා ලේබඩු සහ උපකරණ කියන්නේ ව්‍යාපාරයට වත්කම. වත්කම් පෙන්වන්නේ තත්ත්ව විස්තරේ දකුණු පැත්තේ ලේබඩු සහ උපකරණ. අවුරුද්ද මුලදී මට ගන්න එපා ශේෂයක් නැහැ. අවුරුද්ද අවසානයේ කියනවා 30ක්. වෙළඳ ලැබිය යුතු. වෙළඳ ලැබිය යුතු කියන්නේ ඔබ දන්නවා වත්කමක්. ඒක නිසා තත්ත්ව විස්තරේ දකුණු පැත්තේ ලියන්න ඕන වෙළඳ ලැබිය යුතු. අවුරුද්ද මුල දින පටලව ගන්න එපා 25යි අවුරුද්ද අන්තිම 19. විසිපහයි 19. වෙළඳ ගෙවිය යුතු
ඔබ දන්නවා වෙළඳ ගෙවිය යුතු කියන්නේ ව්‍යාපාරයට වගකීමක්. වගකීම් පෙන්වන්නේ තත්ත්ව විස්තරයේ වම් පැත්තේ. ඒක නිසා වෙළඳ ගෙවිය යුතු වේගේයු කියලා අගය දාගමු. දින පටලව ගන්න එපා. 1.1.13යි 12.31 15යි 1.1.13යි 12.31 15යි. තොගය ඔබ දන්නවා තොගය කියන්නේ වත්කමක්. ඒක නිසා තත්ත්ව විස්තරයේ දකුණු පැත්තේ තොගය 11යි දින පටලව ගන්න එපා. 23යි මොලන්ටියොට් එකේ 11 කියන්නේ අවුරුද්ද මුල ශේෂය, 23 කියන්නේ අවුරුද්ද අවසාන ශේෂය. උපචිත විදුලි කියන්නේ ව්‍යාපාරයට වගකීමක්. ඒක නිසා තත්ත්ව විස්තරයේ වම් පැත්තේ 2යි අවුරුද්ද මුල 2යි අවුරුද්ද අවසානයේ 2යි. කලින් ගෙවූ ගෙවල් කියන්නේ ඔබ දන්නවා වත්කමක්. එනම් වත්කම් පෙන්වන්නේ තත්ත්ව විස්තරයේ දකුණු පැත්තේ. කලින් ගෙවූ කුලි එක්කලා ලියෝ. ඒ අවුරුද්ද මුල 1යි අවුරුද්ද අවසානයේ 2යි. දින පටලව ගන්න එපා. බැංකු ණය කියන්නේ ව්‍යාපාරයට වගකීමක්. වගකීම් පෙන්වන්නේ ළමයි තත්ත්ව විස්තරයේ වම් පැත්තේ. එනිසා බැංකු ණය තත්ත්ව විස්තරයේ වම් පැත්තේ දාමු. දින පටලව ගන්න එපා. අවුරුද්ද මුල කොනේම තියෙන තීරුව 250යි. අවුරුද්ද අවසානයේ 225. ඊට පස්සේ දීලා තියෙනවා ලද විකුණම් අත්තිකාරම්. ලද විකුණම් අත්තිකාරම් කියන්නේ ඔබ දන්නවා ව්‍යාපාරයට වගකීමක්. ඒක නිසා වගකීමක් විදියට තත්ත්ව විස්තරයේ වම් පැත්තේ පෙන්නන ලා වේ ආ ඒක කළා මන්නේ. දින පටලව ගන්න එපා. අවුරුද්ද මුල කොනේම තීරුව 2යි. අවුරුද්ද අවසානයේ මුල්ම තීරුව 1යි. මුදල් කලාපය දීලා තියෙනවා. අවුරුද්ද මුල 100යි. අවුරුද්ද අවසානයේ බලන්න 80000යි. අවුරුද්ද අවසානයේ 80000යි. මුදල් CI CI 80 එහෙනම් එච්චර. ළමයි අපි දැන් ආරම්භක දිනට සහ අවසන් දිනට පැවති
වත්කම් සහ වගකීම් වල අගයන් දාලා තියෙනවා. එහෙනම් අපිට දැන් ලාභය ගන්න තියෙනවා. එහෙනම් ලාභය සමාන ඔයාලා දන්නවා සූත්‍රය අවසන් දිනට ප්‍රාර්ථනය. ඒ කියන්නේ NA2 අඩු කිරීම ආරම්භක දිනට ධන ගැනීමලි ඍණ අතිරේක එවත් අමතර ප්‍රාර්ථනය මම කියනවා අතිරේක ප්‍රාර්ථනය කියලා. සංකේත ඇසුරෙන් පැහැදිලි කරනවා නම් NA2 මේ තියෙන්නේ NA1 මේ තියෙන්නේ D ගැනීමලි drawings මේ තියෙන්නේ අමතර ඒවත් අතිරේක ප්‍රාර්ථන AC additional capital. අපේ නම් අවසන් දිනට ප්‍රාර්ථනය සහ ආරම්භක දිනට ප්‍රාර්ථනය තත්ත්ව විස්තරයෙන් අපි හොදා. එහෙනම් අපි තුලනේ කරගමු. අනිවාර්යයෙන්ම අපිට ප්‍රාර්ථනය හොයාගන්න නම් මේ පැත්තේ තත්ත්ව විස්තරේ වම් පැත්තේ තමයි වෙනස තියෙන්නේ. වෙනස තියෙනවා. එහෙනම් වැඩි පැත්ත දකුණු පැත්තේ තියෙන ඕන තත්ත්ව විස්තරය. ඒක තර්කයක් කරන්න දෙයක් නැහැ. එහෙනම් බලන්න එකයි එක දවසේ හොඳට බලන්න. වත්කම් ටිකේ එකතුව කීයක්ද කියලා එකයි එක දවසේ ඔබ කැල්කියුලේටර් එකේ ගහන්න කීයක්ද බලන්න 362ක්ද කියලා බලන්න එහෙනම් වත්කම් ටිකේ එකතුව සමාන වෙන්න ඕන එකයි එක දවසේ තියෙන වත්කම් ටිකේ එකතුව සමාන වෙන්න ඕන. එකයි එක දවසේ තියෙන ප්‍රාර්ථනය සහ වගකීම් ටිකේ එකතුවට මෙන්න මේ ටිකට සමාන වෙනවා. 362කට සමාන. එහෙනම් ගිණුම තුල වෙනසක් තියනවද කියලා බලන්න. වෙනසක් තියෙනවා. බලන්න වෙනස කීයද කියලා. 362කින් අපි දැන් මේ වෙනස බලන්න යන්නේ 362කින් අඩු කරන්න ඕන 13ක්, තව අඩු කරන්න ඕන 2ක්. ඔබ කැලේ ගහන්න මමයිමත් කියනවා 362කින් අඩු කරන්න ඕන මේ පැත්තේ මේ දැනට තියෙන සංඛ්‍යාව. එහෙනම් 362කින් අඩු කරන්න ඕන 13ක්, තව අඩු කරන්න ඕන 2ක්, තව අඩු කරන්න ඕන 250, තව අඩු කරන්න ඕන 2ක්. කීයද ඔබට එන්නේ? ඔබට එන්න ඕන 95. එහෙනම් ආරම්භක දිනට, ඒ කියන්නේ එකයි එක දවසේ ප්‍රාර්ථනය 95යි. ඔන්න 95. අවසන් දිනට අපි යමු. එහෙනම් අවසන් දිනට ප්‍රාර්ථනා වන්නේ කොහොමද තමයි? අවසන් දිනට ප්‍රාර්ථනා වන්නේ කොහොමද? මම පොඩ්ඩක් ඔබට පැහැදිලි වෙන්න එක මම පොඩ්ඩක් පැකින් කරනවා. අවසන් දිනට ප්‍රාර්ථනා වන්නේ කොහොමද? අවසන් දිනට වත්කම් ටිකේ එකතුවෙන්
මෙන්න මේ වගකීම් ටික ඒ කියන්නේ අවසන් දවසේ 12:31 දවසේ තියෙන වගකීම් ටික අඩු කර අවසන් දවස අන්තිම තීරු දෙක බලන්න කියන්න කියලා මොළවත්කම් ටික එකතු වැඩි පැත්ත ගමු දැන් ඔබ බලන්න දැන් ඔබ කැල්කියුලේටර් එකෙන් බලන්න වත්කම් ටික එකතු මම ඔන්න ඔබත් එක්ක හදනවා 250ට 30ක් එකතු කරන්න 280ක් එතකොට එනවා තව එකතු කරන්න 19ක් 299යි තව 23ක් එකතු කරාම 322යි 322ට එකක් එකතු කරලා 323යි 80යි 403 බලන්න 403ක්ද කියලා එහෙනම් වත්කම් ටිකේ එකතුව 12:31 දවසේ වත්කම් ටිකේ එකතුව එදිනට පවතින ප්‍රාර්ථනයේ සහ වගකීම් කියන අයිතමයන්ගේ එකතුවට සමාන වෙනවා 403ට සමාන වෙනවා 12:31 දවසේ වත්කම් ටිකේ එකතුව එදිනට පවතින ප්‍රාර්ථනයේ සහ වගකීම් ටිකේ මෙන්න මේ කියන වගකීම් ටිකේ එකතුවට සමාන බලන්න කියන්නේ වෙනස කියන්නේ වෙනස හොයන්න කොහොමද ළමයි 403න් අඩු කරන්න ඕන 15ක් තව අඩු කරන්න ඕන 2ක් තව අඩු කරන්න ඕන 225ක් තව අඩු කරන්න ඕන 1ක් ඔබට AB 160ක වෙනසක් 160ක වෙනසක් ඒ තමයි ප්‍රාර්ථනය. කවද ප්‍රාර්ථනයද? 12:31. ඒ කියන්නේ අවසන් දිනට ප්‍රාර්ථනය 160ක්. එහෙනම් 160න් මහක් අඩු කළා. ගැනීලි අපි එකතු කරන්න ඕන. ගානේ දීලා තියෙද ගැනීලි? අප්පියෝ. ගානේ ඔබට මතක ඇති. ගැනීලි දීලා තියෙනවා. මාසෙකට කීයද? 2000. අපි ගිණුම් කියන්නේ අවුරුද්දකට 1.12.31. එහෙනම් මාසෙක 2000 ගානේ අවුරුද්දට ඔබ දන්නවා මාස 12ක් තියෙනවා. එහෙනම් 12න් වැඩි වෙනවා. 2 12න් වැඩි වෙනවා. කීයද? 24. ඒ වගේම අමතර ප්‍රාර්ථනය 60ක් අඩු වෙනවා. බලන්න කීයද කියලා ඔබට ලාභය කියා දෙන්නේ 160 අඩු කිරීම 95 එකතු කිරීම 24 අඩු කිරීම 60 ඔබට මේ ලාභය 29ක් අපි ගාන හැදුවේ රුපියල් 1000 මම සංකේතවත් කරනවා 1000 එහෙනම් උත්තරය 29 ලාභය කියලා එහෙනම් සාර්ථකව අපි අභ්‍යාස අංක 1 අවසන් කරමු. එතකොට මේ අභ්‍යාසයේ ලාභය හොයන්න තිබෙන්නේ මොන ප්‍රවේශයේද? ලාභ සමීකරණ ප්‍රවේශය. එහෙනම් ලාභ සමීකරණ ප්‍රවේශයට අනුව අවසන් දිනට ප්‍රාර්ථනය සහ ආරම්භක දිනට ප්‍රාර්ථනය හෙව්වේ කොහොමද? අවසන් දිනට ප්‍රාර්ථනය හෙව්වේ අවසාන දිනට තත්ත්ව විස්තරය ඇසුරෙන් ආරම්භක දිනට ප්‍රාර්ථනය හෙව්වා ආරම්භක දිනට තත්ත්ව විස්තරය ඇසුරෙන්